පාඩම් කරද්දී අපිට එන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි පාඩම් කරන දේවල් අමතක වෙන එක. අපි පාඩම් කරන හැමදේම අපිට මතක තියාගෙන ඉන්න බෑ. හැබැයි සමහර මෙතඩ්ස් තියෙනවා මේ ක්‍රමවලට පාඩම් කරද්දී අපිට මතක තියෙන හැකියාව වැඩි. මේ අතරින් සාර්ථකම ක්‍රමයක් තමයි ස්පේස් රෙපිටිෂන් කියන මෙතඩ් එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. මගේ නම සමුදිත, මම වෛද්‍ය ශිෂ්‍යෙක්. මම A level කරනකොට කොහොමද මේ ස්පේස් රෙපිටිෂන් කියන මෙතඩ් එක මගේ ස්ටඩීස් වලට යොදාගත්තේ කියලා ස්ටෙප් බයි ස්ටෙප් මම අද ඔය කට්ටියට කියන්න යන්නේ. අපි පළවෙනියටම බලමු මොකක්ද ස්පේස් රෙපිටිෂන් කියන්නේ කියලා. ඔයා මෙහෙම හිතන්න. ඔයා මොකක් හරි කොටසක් පාඩම් කරලා එතෙන්ට ෂෝට් නෝට් ගහලා එතනින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න කරලා තව මාස දෙකක් විතර ගිහිල්ලා ආපහු මේ කොටසෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් බලනකොට ඒකට උත්තරයක් ගන්න බැරි වෙලා ඇති. ඉතින් ඔයාට තරහක් යන්න ඇති මෙච්චර මම මහන්සි වුණත් ඔයාට මේ දේ මතක තිබ්බේ නෑනේ කියලා. මේකට හේතුව තමයි ෆොගටින් කර්ව් කියන සංකල්පය. මේක පළවෙනියටම ඉදිරිපත් කරන්නේ 1885 දී ජර්මන් ජාතික මනෝවිද්‍යාඥයෙක් වෙච්ච හර්මාන් එබින්හවුස්. මේකෙන් කියවෙන්නේ ඔයා මොකක් හරි දෙයක් ඉගෙන ගත්ත ගමන් ඒකේ මතකයේ තියෙන්නේ 100%ක. ඊට පස්සේ කාලයත් එක්ක මේ මතකය අඩු වෙගෙන යනවා. ඊට පස්සේ එක්තරා අගයක නියත වෙනවා. හැබැයි මේ නියත වෙන්නේ ඉතාමත් අඩු අගයක. ඔයාට මේක කොහොමද විභාගයකට පාවිච්චි කරන්න පුළුවන් මතකයක් නෙමෙයි. හැබැයි අපි මේ කොටස නැවත වතාවක් පාඩම් කරොත් මේක ආපහු ඉහළ අගයකට එනවා. ඇවිල්ලා ආපහු අඩු වෙලා යනවා තමයි. හැබැයි කලින්ට වඩා ඉහළ අගයක තමයි නියත වෙන්නේ. ඉතින් ස්පේස් රෙපිටිෂන් කියන මෙතඩ් එක පදනම් වෙන්නේ මෙන්න මේ සංකල්පය උඩ. අපි මෙතෙන්දි කරන්නේ නැවත නැවත රිවිෂන් කරන එක. ඉතින් දැන් ඔයාලට හිතෙනවා ඇති මේකේ අමුතුවෙන් හොයාගන්න දෙයක් නැහැ නේ. මේක ඔයා කොහොමද දන්න දෙයක්. ඔයා විභාගයට ලෑස්ති වෙනකොට කොහොමද නැවත නැවත රිවිෂන් කරනවා කියලා. ඉතින් මේ විද්‍යාඥයන් කරේ ඔයා නැවත රිවිෂන් කරන්න ඕනි. ඒ රිවිෂන් කරන අවස්ථා දෙකක් අතර තියෙන කාලය කොච්චරක් වෙන්න ඕනිද කියලා හොයලා බලන එක. මේ කාල ප්‍රාන්තර වෙන්නේ දවසකට පස්සේ, දවස් 3කට පස්සේ, සතියකට පස්සේ හා මාසයකට පස්සේ. ඒ කියන්නේ ඔයා නැවත වතාවක් රිවිෂන් එකක් කරන්න ඕනේ ඔයාගේ මතකයේ 160කට ආවට පස්සේ. ඉතින් ඔයා මොකක් හරි දෙයක් පළවෙනියට ඉගෙන ගත්තට පස්සේ පළවෙනි දවසේ ඉවර වෙනකොට ඔයාගේ මතකයේ 160කට එනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි දෙයක් ඉගෙනගෙන පළවෙනි දවසේ ඇතුළතදී නැවත වතාවක් මේක රිවිෂන් කරන්න ඕනේ. මෙතෙන්දී ඔයා කරන්න ඕනේ නැවත පාඩම කියවන එක නෙමෙයි. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද ඇක්ටිව් රීකෝල් මෙතඩ් එකට අනුව පාඩම් කරන්න කියලා. ඉතින් ඒ විදිහට ඔයා නැවත ප්‍රශ්න හදා එහෙම නැත්නම් පාස් පේපර්ස් වල ප්‍රශ්න බල ඔයා මේක පාඩම් කරන්න ඕනේ. මම සරලව කියන්නම් මම මෙතෙන්දි මොකක්ද කරේ කියලා. මම ක්ලාස් එකකට ගිහිල්ලා ආවට පස්සේ එක්ක එදාම නැත්නම් ඊට පස්සේ දවසේ මම මේකට chart එකක් ගහගන්නවා. ඊට පස්සේ හරියටම දවස් 3කින් හරියටම සතියකින් නෙමෙයි මේ සතිය ඇතුළතදී මම මේ ක්ලාස් එකේ දුන්න හෝම්වර්ක් ටික කරනවා. ඒ වගේම මම මෙතනින් ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න වලට විවරණ ලියනවා. ඉතින් ඒ වගේම මම තනියෙන් ප්‍රශ්න හදන වගේ වැඩ කරනවා. මේ නිසා මගේ අතින් මේ සතිය ඇතුළතදී අඩුම තරමේ දෙපාරක් හෝ තුන් පාරක් මේ පාඩම නැවත වෙනවා. ඊට පස්සේ ඊළඟ සතියේ ක්ලාස් එකට යන්න කලින් මම පැය භාගයක් විතර අරගෙන මේ පාඩම ආපහු කියවනවා. ගොඩක් වෙලාවට මම කරන්නේ මම ගහපු chart එක ආපහු බලන එක. ඉතින් මේ නිසා මේ සතිය ඇතුළතදී කීප වතාවක්ම මේ පාඩම මගේ අතින් නැවත වෙනවා. ඉතින් සමහර සතිවලදී මේක මගේ අතින් මගහැරනවා. හැබැයි බොහෝ අවස්ථාවලදී මම මේක හරියටම කරා. ගොඩක් ළමයි කරන දෙයක් තමයි සති දෙක තුනක් ඉන්නවා හෝම්වර්ක් කරන්න නැතුව ඊට පස්සේ දවසක් දෙකක් අරගෙන එක දිගට ඒ සබ්ජෙක්ට් එකේ හෝම්වර්ක් ටික ඉවර කරනවා. එහෙම නැත්නම් chart මුකුත් ගහලා නැහැ. එකපාර ඒ පාඩමක්ම කියවලා එතනින් chart කීපයක්ම ගහනවා. ඊට පස්සේ ආයෙ සති දෙක තුනක් කරගන් කිසිම වැඩක් කරන්නේ නැහැ. අපි ළමයි දෙන්නෙක් ගැන හිතමු. දෙන්නම ඇක්ටිව් රීකෝල් මෙතඩ් එකට අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් එක්කෙනෙක් හැබැයි ස්පේස් රෙපිටිෂන් කියන සංකල්පය අරගෙන එයා හැම සතියෙම වැඩ කරනවා. අනිත් එකන දැන් අපි කලින් කතා කරපු විදිහට කිසිම පිළිවෙලක් නැතුව ඔහේ වැඩ කරනවා. ඉතින් මේ දෙන්නම පිටතින් බැලුවම එකම ප්‍රමාණයට තමයි වැඩ කරලා තියෙන්නේ. දෙන්නම පාස් පේපර්ස් කරලා දෙන්නම chart ගහලා. හැබැයි අර ස්පේස් රෙපිටිෂන් මෙතඩ් එකට පාඩම් කරපු ළමයාගේ මතකය වැඩි. මොකද එයා නිවැරදි කාලවලින් තමයි පාඩම් කරේ. අපි තව එක උදාහරණයක් ගමු. හිතන්න අපි ළමයි දෙන්නෙක් ගන්නවා දෙන්නටම විභාගයකට ලෑස්ති වෙන්න සතියක් දෙනවා. ඉතින් හැබැයි මේ කට්ටියට පාඩම් කරන්න දෙන්නේ පැය 7යි. එක ළමෙක් මුළු පැය 7ම එක දවසක පාඩම් කරනවා. අනිත් ළමයා මුළු සතිය පුරාවටම දවසකට පැය ගානේ පාඩම් කරනවා. ඉතින් ඔයාටම තේරෙනවා අනිවාර්යයෙන්ම ලකුණු වැඩි වෙන්නේ අර දවසකට පැය ගානේ පාඩම් කරපු ළමයාගේ. මේ තියෙන්නේ ස්පේස් රෙපිටිෂන් සංකල්පය. මේක මේ විදිහටම අපිට අපේ ස්ටඩීස් වලට යොදා ගන්න බෑ. මොකද අපිට බෑනේ මැනගෙන තියාගන්න. දැන් ඔන්න මේ පාඩම ඉගෙනගෙන දවස් 10යි. මේක ඉගෙනගෙන දවස් 14යි. දැන් මම මේක ආපහු රිවිෂන් කරන්න ඕනේ. මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් මේක අපේ ස්ටඩීස් වලට යොදා ගැනීම සඳහා විවිධ අලුත් ක්‍රම විවිධ ශිෂ්‍යයන් හා විවිධ ගුරුවරුන් ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ මේවා තරම් ජනප්‍රිය වුණේ නැති වුණාට පිටරටවල ඉතාමත් ජනප්‍රියයි. ඉතින් මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රසිද්ධ ක්‍රම තුනක් මම කටට පළවෙනිට කියන්නේ. ඊට පස්සේ මම A level කරනකොට කොහොමද මම මේ ක්‍රමය යොදාගත්තේ කියලා මම අන්තිමට කියන්නම්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට වෙනත් බලන්න පුළුවන් වීඩියෝස් සහ වෙනත් ආටිකල්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. වෙලාව තියෙනවා නම් ඔයාලට ඒවත් රිෆර් කරන්න පුළුවන්. අපි පළවෙනියට බලන ක්‍රමය වෙන්නේ ලයිට්නර් සිස්ටම් එක. මේකට ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එක කියලාත් කියනවා. ඔයා කරන්න ඕනි පළවෙනියට මොකක් හරි පාඩමක් තෝරගෙන ඒක පුංචි ප්‍රශ්න වලට කඩා ගන්න.
ඊට පස්සේ ඔයා මේ විදිහට පුංචි කාඩ්ස් හදාගන්න ඕනි. මේවාට බුක් ෂොප් එකකින් ගන්න පුළුවන් ලයිට්නර් කාඩ්ස් එහෙම නැත්නම් ෆ්ලෑෂ් කාඩ්ස් කියලා ඉල්ලුවොත් ඔයාට හොයාගන්න පුළුවන්. නැත්නම් ඔයාට තනියෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ කාඩ් වල එක පැත්තක ඔයා හදාගත්ත ප්‍රශ්නේ ලියනවා, අනිත් පැත්තට උත්තරේ ලියා ගන්නවා. ඊළඟට ඔයා හදාගන්න ඕනි පෙට්ටි පහක්. මේ පෙට්ටි පහ නම් කරගන්න. පළවෙනි එක දිනකින්, දෙවෙනි එක දින දෙකකින්, ඊළඟ එක සතියකින්, ඊට පස්සේ සති දෙකකින්, අන්තිම එක මාසෙකින්. ඊට පස්සේ ඔයා පළවෙනියට මේ කාඩ් ටික ඔක්කොම දානවා අර දින එකේ පෙට්ටියට. ඊට පස්සේ ඔයා කරන්නේ මෙතනින් කාඩ් එකක් ගන්නවා, අරගෙන ප්‍රශ්න කියවනවා. ඊට පස්සේ ඒකට උත්තරේ හිතනවා. ඔයාට උත්තරේ ගන්න පුළුවන්ද කියලා. ඔයාට මේකට උත්තරේ ඉතාමත්ම ලේසියෙන් ගන්න පුළුවන් නම් ඔයා මේක දානවා මාසෙකින් කියන පෙට්ටියට. ඊට පස්සේ ටිකක් වෙලා ගිහලා ඔයා උත්තරේ ගන්නවා නම් දානවා සති දෙකකින්කට. ඒ විදිහට ඔයාට මේ ප්‍රශ්නේ හොඳටම බැරි නම් ඔයා මොකද කරන්නේ? ඒක දානවා ආපහු දින එකකින් කියන එකට. ඊට පස්සේ දෙවෙනි කාඩ් එක ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේක යන්නේ. මුලින්ම ඔයාට පොඩ්ඩක් මේක පැටලෙන්න පුළුවන්. හිතන්න අර අපි මාසෙන් ගන්න පෙට්ටිය ගැන. ඉතින් ඔයා මේකට අදත් කාඩ් එකක් දානවා. ඊට පස්සේ හෙටත් කාඩ් එකක් දානවා. ඉතින් එතකොට මේක කොහොමද මාසෙන් ගන්න කාඩ් එක හොයාගන්නේ කියලා. ඉතින් ඒක අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි දවසක් තීරණය කරගන්නවා කලින්. හිතන්නකො 30 වෙනිදා කියලා. එහෙනම් අපි මේ පෙට්ටිය අල්ලන්නේ 30 වෙනිදාට. ඉතින් ඒකට කලින් දවසේ කාඩ් එකක් දාලා තියෙන්න පුළුවන්. ඊට දවස් දෙකකට කලින් කාඩ් එකක් දාලා තියෙන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. අපි ඒක දවස් 30කට සැරයක් අරගෙන ඒකේ ප්‍රශ්න කියවනවා, ඒකේ තත්ත්වය බලනවා. ඊට පස්සේ ආපහු ඒ අදාළ විදිහට ඒ පෙට්ටියකට දාගන්නවා. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. ටික දවසක් මේක කරද්දී ඔයාලට පුරුදු වෙන්න පුළුවන්. මේක ඉතාමත්ම ප්‍රසිද්ධ ක්‍රමයක් මේ ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එක කියන්නේ. හැබැයි A level ළමයෙක්ට මේක කොච්චර සාර්ථක වේද කියලා මට හිතා ගන්න අමාරුයි. මොකද මම මේක try කරලා තියෙනවා O level කාලෙදී. A level කාලෙදී මම ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එක පාවිච්චි කරලා නැහැ. හැබැයි මම මෙතෙන්දී ඔයාලට පොඩි සජෙෂන්ස් ටිකක් දෙන්නම්. ඒ තමයි ඔයාලට පුළුවන් බයොලොජි වලදී එසේ ප්‍රශ්න වලට මේක පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් එසේ මාතෘකා ටික ලියලා මේ විදිහට ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එකක් හදලා ආය අමුතුවෙන් එසේ එක අතින් ලියන්න ඕනේ නැහැ. ඔයාට එසේ මාතෘකාව අතර අරගෙන බලන්න මේක කොච්චර හොඳට ඔයාලට කියන්න පුළුවන්ද කියලා. ඒක හොඳට කියන්න බැයි නම් ඔයාලට තියෙන නෝට් එක බලලා ඒක පාඩම් කරගෙන ඊට පස්සේ අදාළ විදිහට මේ කාඩ් සිස්ටම් එක බෙදාගෙන දාගන්න. ඊට පස්සේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතෙන් දෙන අමාරු ප්‍රශ්න ඒ MCQ එතෙන්දී ලියලා නැත්නම් ඔයාලට මේ 2015 මෙන්න මේ ප්‍රශ්නේ කරන්න වගේ ඒ විදිහට ෆ්ලෑෂ් කාඩ් එකේ ලියාගෙන ඊට පස්සේ මේක දාලා තියන්න. ඉතින් ඔයාලට තියෙන ෆ්ලෑෂ් කාඩ් එක ගත්තා, ඒ MCQ එක බැලුවා, ඒක ගැන ඔයා තනියෙන් හදාගන්න විවරණ ටික ඒ විදිහට ඔයාලට මේක මොඩිෆයි කරලා පාවිච්චි කරන්න පුළුවන්. අපි දෙවනියට බලන ක්‍රමය වෙන්නේ රිවිෂන් ටයිම් ටේබල්ස්. මේකත් ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක්. ඉතින් මෙතෙන්දී මොකද්ද කරන්නේ? අපි වෙලාව බෙදාගෙන පරණ පාඩම් නැවත නැවත පාඩම් කරන එක. මේ හැම වෙලාවකදීම ඇක්ටිව් රීකෝල් මෙතඩ් එක අනුගමනය කරන්නම ඕනේ. මේකට අපිට රිවිෂන් ටයිම් ටේබල් එකක් කියන්න පුළුවන්, නැත්නම් ස්ටඩි ප්ලෑන් එකක් කියන්න පුළුවන්, කැමති විදියක්. ඉතින් මෙතන මේක හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මම මේ ආකාර දෙකම ගැන කෙටියෙන් කියන්නම්. ඔයාට ගැළපෙන විදියට මේ සංකල්පයන් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් පළවෙනි ක්‍රමය වෙන්නේ ඔයාට තියෙන කාලය තීරණය කරගෙන ඊට පස්සේ ඔයාට තියෙන වැඩ ප්‍රමාණය තීරණය කරගෙන මේ දෙක සම්බන්ධ කරලා ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න එක. ඉතින් මේක ගොඩක්ම හොඳ වෙන්නේ ඔයාට විභාගයක් ළඟ තියෙන වෙලාවක. මොකද මේකෙන් ඔයාව පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ වගේම මේක අපිට වැඩි කාලයක් තියාගෙන ඉන්න බෑ. උපරිම මාස 6ක් වගේ ඔයාට තියාගෙන ඉන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඔයාට ගොඩක් කල් තියෙනවා නම් තව විභාගෙට මේ ක්‍රමය දැම්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ වගේ ප්ලෑන් එකක් හදාගත්තම ඔයාට තේරෙනවා මෙන්න මේ කාලය ඇතුළතදී ඔයා මෙන්න මෙච්චර වැඩ ප්‍රමාණයක් ඉවර කරලා තියෙන්න ඕනි කියලා. හැබැයි ඔයා මුළු විභාගෙට තියෙන සම්පූර්ණ කාලයම එකපාර බෙදන්නේ නැහැ. ඔයා මේක පුංචි පුංචි කොටස් වලට කඩලා තමයි මේ ප්ලෑන් එක හදන්නේ. සාමාන්‍යයෙන් අපි මේක සතියකට එනකම් කඩනවා. ඉතින් මේ සතියට ඔයා දාගත්ත වැඩ ප්‍රමාණය ඉවර කරාට පස්සේ ඔයා බලන්න ඕනි මේ සතිය කොච්චර සාර්ථකව ඔයා මේ වැඩේ කරාද කියලා. මෙතෙන්දී ඔයාට ඒ තරම් හොදින් කරන්න බැරි වෙච්ච කොටස් තියෙනවා නම් ඒවා ඔයා ඊළඟ සතියේ කරන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට පුළුවන් හැම සතියෙම වෙලාවක් තියාගන්න මේ වගේ අතපසු වෙන වැඩ කරන්න. ඉතින් මේ ගැන අපි සවිස්තරාත්මකව කතා කරා කලින් වීඩියෝ එකේදී අපි කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා මේ ගැන අදහසක් ලබා ගන්න. හැබැයි ඔයාගේ විභාගෙට තව ගොඩක් කල් තියෙනවනම් ඔයාගේ අරමුණ වෙන්න ඕනි මේ පාඩම් ඔළුවේ ස්ථාපනය කරගන්න එක. ඔයා අනවශ්‍ය විදිහට පේපර්ස් ටයිම් කර ඒ වගේ දේවල් කරන්න නැතුව හරියට මේ ස්පේස් රෙපිටිෂන්, මේ ඇක්ටිව් රීකෝල් වගේ මෙතඩ්ස් පාවිච්චි කරලා මේ දේවල් හරියට ඔළුවේ ස්ථාපනය කරගන්න එක තමයි කරගන්න ඕනි. ඉතින් මේකට හොඳ ක්‍රමයක් තියෙනවා. ඇත්තටම මේ රිවිෂන් ටයිම් ටේබල් කියන එක මොඩිෆයි කරපු ක්‍රමයක්. මම A level කරද්දී හොඳටම පාවිච්චි කරපු ක්‍රමයක්. මේ ක්‍රමය මම දැනගන්න ඇත්තටම අලි අබ්දාල් කියන YouTube channel එකෙන්. එයා කේම්බ්‍රිජ් වල මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් එයා ඉතාමත් හොඳින් මේක පැහැදිලි කරනවා කොහොමද අපි මේක කරන්න ඕනි කියලා. ඉතින් මම සරලව පැහැදිලි කරන්නම් මෙතෙන්දි මොකද්ද වෙන්නේ කියලා. එතෙන්දි සරලව කරන්න අර අපි කලින් කතා කරපු එකේ අනිත් පැත්ත. කලින් අපි කරේ මොකද්ද? මේ දවසේ මේ වැඩේ කරනවා කියලා තීරණය කරන එකනේ. දැන් අපි දවස ගැන හිතන්නේ නැහැ. අපි කරන්නේ අපිට තියෙන පාඩම් ටික මේ විදිහට පෙළ ගස්ස ගන්නවා. අපි හිතමු මොකක් හරි විෂයක තියෙන්නේ මේ විදිහට පාඩම් 5යි කියලා. ඉතින් අපි මොකද කරන්නේ? පළවෙනි පාඩම පාඩම් කරනවා. පාඩම් කරලා එතන ඉස්සරහින් මේක පාඩම් කරපු දවස දා ගන්නවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අගෝස්තු 1 වෙනිදා.
ඊට පස්සේ ඔයාට පුළුවන් highlights පාවිච්චි කරලා ඔයා මේක කොච්චර හොඳට පාඩම් කරාද කියන එක මාක් කරන්න. හොඳට තේරුණා නම් කොළ පාට පාවිච්චි කරන්න පුළුවන්, මධ්‍යස්ථව තේරුණා නම් කහ පාට පාවිච්චි කරන්න පුළුවන්. එච්චර හොඳට තේරුම් නැත්නම් ඔයාට පුළුවන් රතු පාට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයා දෙවෙනි කොටස පාඩම් කරනවා. ඉතින් ඒක පාඩම් කරපු දවස දාගන්න. හිතන්න අගෝස්තු 2 වෙනිදා. ඊට පස්සේ ඒකත් ඔයා මේ විදිහට මාක් කරගන්නවා. මේ විදිහට ඔයා මේ මුළු පාඩමම ඉවර කරාට පස්සේ ඊළඟට ඔයාට දැන් අදහසක් එනවා ඔයාගේ මේ පාඩම කොච්චර හොඳට ඔයා පාඩම් කරලා තියෙනවද කියලා. එහෙනම් ඊළඟට ඔයා පාඩම් කරන්නේ කෙලින්ම ආයේ පළවෙනි කැලේට නෙමෙයි යන්නේ. ඊළඟට ඔයාට යන්න ඕනේ මේ තුන්වෙනි කොටස ඔයාට එච්චර හොඳට තේරුන්නේ නැහනේ. ඒ හින්දා තුන්වෙනි කොටස ආපහු පාඩම් කරනවා. ඒ දවස දාගන්නවා. ඊට පස්සේ ඒක මාක් කරගන්නවා. ඉතින් මේ විදිහට පාඩම් කරන මෙතඩ් එකක් කියන්නේ. හැබැයි මේ ක්‍රමය අපි කෙලින්ම අපේ ස්ටඩීස් වලට පාවිච්චි කරන්න ගියොත් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ලොකුම ප්‍රශ්නේ වෙන්නේ කාලය මැනේජ් කරගන්න බැරි එක. මම කවද වෙද්දි මේක පාඩම් කරලා ඉවර කරන්න ඕනද? ඉතින් අපිට සබ්ජෙක්ට් තුනක් තියෙනවා. මේ සබ්ජෙක්ට් තුන මම කොහොමද මැනේජ් කරගන්නේ වගේ ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ වගේම මම මේ ක්‍රමය කරද්දි මට තේරිච්ච දෙයක් තමයි A level ළමයෙක් විදියට මට මේක පොඩ්ඩක් සංකීර්ණ වැඩි කියලා. ඉතින් සමහරට ඔයාට මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හින්දා මේක try කරලා බලන්න. ඉතින් මගේ අත්දැකීමෙන් මට තේරුණ දේ තමයි මට වෙච්ච ප්‍රශ්නේ තමයි මට තීරණය කරගන්න බැරි වුණා මට කොච්චර හොඳට මේක තේරුණාද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් සමහර මට හැමදේම තේරෙන්නේ නැහැ කියලාම තමයි හිතෙන්නේ. මට හිතෙනවා මම මේක තව පාරක් පාඩම් කරන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා මගේ හැමතැනම මේක කොළ පාට තැන් ආවෙම නැහැ. එක දිගට කහ පාට රතු පාටම තමයි තිබ්බේ. ඉතින් ඒක මගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට ඒක ගැටලුවක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේක try කරලා බලලා තීරණය ගන්න. ඔයා සෙකන්ඩ් ෂයි ළමයෙක් හරි තර්ඩ් ෂයි ළමයෙක් හරි නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි මේ ක්‍රමේ පාවිච්චි කරන එක. මොකද ඔයාට අයිඩියා එකක් තියෙනවා සබ්ජෙක්ට් එක කොච්චර මට්ටමකට ඕනිද කියලා. ඔයා පාස් පේපර්ස් එහෙම කරලා තියෙන නිසා. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ ක්‍රමේ මම නිර්දේශ කරන්නේ නැහැ. මුලින්ම සබ්ජෙක්ට් එකට ඇවිල්ලා තාම මොකක් හරි සබ්ජෙක්ට් එක මුල්ම හරිය කරලා තියෙන කෙනෙක්ට එයා දන්නේ නැහැ සබ්ජෙක්ට් එකෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් තමන් කොච්චර මට්ටමකට පාඩම් කරන්න ඕනිද කියලා එයා දන්නේ නැතුව මේක කරන එක එච්චර සාර්ථක විදියක් වෙන්නේ නැහැ. වෙයි මේ ක්‍රමේ ඉතාමත් සාර්ථකව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම් මම කොහොමද මේ ක්‍රමේ පාවිච්චි කරේ කියලා මගේ A level studies වලට. අපි අන්තිම ක්‍රමය ගැන කතා කරමු මේ ප්‍රසිද්ධ ක්‍රම වලින්. ඒ තමයි ඔයාලට පුළුවන් apps පාවිච්චි කරන්න. මේ සියලුම ක්‍රම එකතු කරපු apps තියෙනවා. ඇත්තටම flash card system එක තමයි ගොඩක්ම මේ ක්‍රම වලින් ප්‍රොමෝට් කරන්නේ. ඔයාට මුලින්ම කරන්න තියෙන ප්‍රශ්න ටිකක් හදලා මේ ඇප් එකට දාන්න. ඉතින් මම හැබැයි මේක සජෙස්ට් කරන්නෙත් නෑ A level කරන ළමයෙක්ට. මොකද මේකට ෆෝන් එක හරි ලැප් එක හරි පාවිච්චි කරන්න වෙන හින්දා. මමගේ අත්දැකීමෙන් මට ඒ කාලෙදි ලැප් එකක් හරි ෆෝන් එකක් හරි මැනේජ් කරන්න එච්චර හැකියාවක් තිබ්බේ නෑ. මොකද මට ඒක තවත් මේ වගේ පාඩම් කරන වැඩයකට මම මේක පාවිච්චි කරත් මම ඒක වෙන දේවල් වලට යොදා ගන්න ඉඩ තිබ්බා. ඉතින් ඒ හින්දා මම මේක සජෙස්ට් කරන්නේ නෑ A level ළමයෙක්ට. ඒ වුණාට මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඔයා කලින් වගේම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයෙක් හරි නම් එහෙම නැත්නම් ෆස්ට් ෂයි ළමයෙක් හරි ඔයාට පුළුවන් නම් මේක මැනේජ් කරගන්න පුළුවන්. ඔයාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වගේ ඇප්ස් පාවිච්චි කරන්න. හැබැයි අනිත් ප්‍රශ්නේ වෙන්නේ මේක සිංහල මීඩියම් ළමයෙක්ට සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ටයිප් කරලා දානකොට සමහර ඇප් වලින් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මෙතෙන්දි වෙන දේ මම සරලව කියන්නම්. මෙතෙන් දෙන්නේ අර ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එක. ඒ කට්ටිය ඇල්ගොරිතම් එකකට අනුව අපිට කරලා දෙන එක. ඉතින් අපි දුන්න ප්‍රශ්න ටික මේ කට්ටිය අදාළ කාලවලට අනුව අපිට ආපහු දෙනවා. අපිට තියෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හිතලා ඒකට කොච්චර හොඳට අපිට උත්තරේ ගන්න පුළුවන්ද කියලා ෆීඩ්බැක් එකක් ආපහු දෙන එක. මේ ප්‍රශ්නේ මට හොඳට පුළුවන්ද ටිකක් වෙලා ගියාද ගොඩක් අමාරුයිද කියලා කිව්වම ඒ අදාළ කාලයට අනුව ඒ කට්ටිය අපිට ආපහු මේ ප්‍රශ්නේ එවනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ෆෝන් එකේ ඇප් එකේ මේ විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට මේකත් try කරලා බලන්න පුළුවන්. ඔයාලට මම අර කලින් කිව්වා වගේ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ෆෝන් එක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේ තමයි ස්පේස් රෙපිටිෂන් වලට තියෙන ප්‍රසිද්ධම ක්‍රම තුන. ඉතින් මේ ගැන ඕන තරම් වීඩියෝස් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒ වගේම ආටිකල්ස් ඕන තරම් තියෙනවා. හැබැයි මේ ක්‍රම පාවිච්චි කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. අර මේ කියපු ක්‍රම වලින් පළවෙනි ක්‍රමය කියන්නේ ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එක නම් ඇත්තටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොඳ ක්‍රමයක්. හැබැයි අනිත් ක්‍රම දෙකට එනකොට පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලට කොච්චර හොඳට මේක පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා. දැන් අපි කතා කරපු දෙවෙනි මෙතඩ් එක එහෙම නැත්නම් රිවිෂන් ටයිම් ටේබල් ගත්තොත් එතනින් අපි කතා කරපු පළවෙනි ආකාරය ගත්තොත් ඔයා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. දෙවෙනි ආකාරයට ගියොත් ඔයාට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න ඕනද කියලා. ඒ වගේම තුන්වෙනි ක්‍රමේදී ඔයාලට ෆෝන් එක පාවිච්චි කරන්න වෙනවා. ඒ හින්දා ඒ ක්‍රම දෙකේදී පොඩ්ඩක් සලකා බලන්න. හරි. මම ඉතාමත් කෙටියෙන් ස්ටෙප්ස් 3කින් කියන්නම් මම කොහොමද A level වලදී මේ ස්පේස් රෙපිටිෂන් මෙතඩ් එක පාවිච්චි කරේ කියලා. ඉතින් මම මෙතෙන්දී ගොඩක්ම පාවිච්චි කරේ අපි දෙවෙනියට කතා කරපු අර රිවිෂන් ටයිම් ටේබල්ස් වල දෙවෙනි ආකාරය. පළවෙනි ස්ටෙප් එක වෙන්නේ ඔයා වගේ සබ්ජෙක්ට් තුන බෙදා ගන්න ඕනේ පුංචි පුංචි කොටස් වලට. මම උදාහරණයක් විදිහට බයෝ ස්ට්‍රීම් එකේ තියෙන සබ්ජෙක්ට් තුනේ යුනිට් තුනක් අරගෙන ඒවා පුංචි පුංචි කොටස් වලට මේ විදිහට බෙදලා තියෙනවා. ඉතින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොයි වගේ ප්‍රමාණ වල කොටස් වලටද මේක කඩා ගන්න ඕනි කියලා. දෙවෙනි ස්ටෙප් එක තමයි මෙතන වැදගත්ම ස්ටෙප් එක. කලින් ආපු ප්‍රශ්නේ මොකද්ද? ඒ තමයි මට හිතා ගන්න බැරි වුණා කොච්චර හොඳට මේක මම පාඩම් කරනවද කියලා. ඉතින් මම ඒකට හදාගත්ත විසඳුම තමයි මම මේවට ප්‍රශ්න හදන එක.
මේ තෝරගත්ත පුංචි මාතෘකාව විස්තර වෙන විදිහට ප්‍රශ්න හදාගත්තා. ඉතින් මේකට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි පාස් පේපර්ස් අරගෙන පාස් පේපර්ස් වල තියෙන හොඳම ප්‍රශ්න ටික එකතු කරලා ලිස්ට් එකක් හදාගන්න. ඉතින් ඔයාට මේ පාඩම සම්බන්ධයෙන් ඒ ලිස්ට් එක තියෙනවා. ඉතින් ඔයාට පළවෙනි පාර පාඩම් කරද්දී ඔයාට කරන්න තියෙන්නේ මේවට විවරණ හදන එක. ඊට පස්සේ ඔයා ආයෙ පාඩම් කරද්දී කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන එක. ඉතින් ඔයාට මේ ප්‍රශ්න වලට උත්තරේ කොච්චර හොඳට එනවද කියන එකෙන් ඔයාට තීරණය කරගන්න පුළුවන් මේ පාඩම කොච්චර හොඳට ඔයාට තේරිලා තියෙන කියලා. එහෙම කියලා උත්තරේ කටපාඩමෙන් ගහන එක නෙමෙයි මෙතන වෙන්න ඕනි. ඔයා හිතන්න ඔයාට මේක කොච්චර හොඳට මතක තියෙන. ඉතින් බයොලොජි වලදී ඔයාට කරන්න තියෙන්නේ මේක එසේ වලට මාරු කරගන්න. ඔයා එසේ එක කලින් කිව්වා වගේ අතින් ලියන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ මේ එසේ එක හිතෙන් හිතන්න. මේ එසේ එක ඔයාට කොච්චර හොඳට පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. කීයටවත් පළවෙනියට තියෙන වාක්‍ය, දෙවෙනියට වාක්‍ය, තුන්වෙනි වාක්‍ය නෙමෙයි මං කලින් කියලා තියෙනවා මේ ගැන. ඉතින් ඔයා මෙතන කරන්න ඕනි මේක කතාවක් වගේ විස්තර කරන්න. කොච්චර හොඳට ඔයාට විස්තර කරන්න පුළුවන්ද කියලා බලලා ඔයාට පුළුවන් බයොලොජි ඒ විදිහට පාඩම් ගන්න. කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට ඔයා පාස් පේපර්ස් වල තියෙන හොඳම ප්‍රශ්න ටික එකතු කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ප්‍රොෆෙසර්ස්ලා හදපු ප්‍රශ්න ගන්න පුළුවන්. විවිධ පොත් තියෙනවා කඩවල වල. එහෙම නැත්නම් ඔයාට තනියෙන් ප්‍රශ්න හදන්න පුළුවන්. ක්ලාස් එකේ දෙන ටියුට් එකේ තියෙන අමාරු ප්‍රශ්න ගන්න පුළුවන්. මේ විදිහට හොඳම ප්‍රශ්න ටික පෙළගස්සලා ලිස්ට් එකක් හදාගන්න ඒ අදාළ කොටසට. ඒ කොටසේ උත්තරත් ලියලා තියාගන්න වෙනම කොලයක. ඊට පස්සේ ඒ කොටස පාඩම් කරාම ඔයාට කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න ටික කරලා බලන්න කොච්චර හොඳට ඔයාට තේරිලාද තියෙන්නේ කියලා. එතන තුන්වෙනි ස්ටෙප් එකේ තමයි ඇත්තටම ස්පේස් රෙපිටිෂන් කියන සංකල්පය මම පාවිච්චි කරන්නේ. විභාගෙට මාස 3ක් වෙනකම් මගේ ටාගට් එක උනේ පාස් පේපර්ස් ටයිම් කර කරන එකවත් එහෙම නැත්නම් මොඩල් පේපර්ස් කරන එකවත් නෙමෙයි. මම මේ විදිහට පාඩම් ටික හරියට තේරුම් ගන්න එක තමයි කරේ. විභාගෙට අවුරුද්දක විතර කාලේ ඉඳන් විභාගෙට මාස 3ක් වගේ කාලේ වෙනකම් මම 3 පාරක් විතර මේ සිලබස් එක රිවයිස් කරා. මේ රිවයිස් කරන වැඩේ පටන් ගන්න කලින් හැම පාඩමකටම හැම කොටසකටම chart ගහලා ඒ කොටස් වලට අර කලින් කියව විදිහට ප්‍රශ්න හදලා ඒවට විවරණ ලියලා ඒ වැඩ ටික ඉවර කරලා තිබ්බේ. ඉතින් මම මේක කලින් පටන් ගත්ත හින්දා මට මේක වාසියක් වුණා 3 පාරක් රිවයිස් කරන්න. හැබැයි 3 පාරක් කීයටවත් ඔයා රිවයිස් කරන්න ඕනේ නැහැ. ඔයත් අර වැඩ ටික ඉවර කරලා නැත්නම් ඉස්සෙල්ලා ඒ වැඩ ටික ඉවර කරලා ඉන්න. එක පාරක් රිවයිස් කරා නම් හොඳටම ඇති. ඉතින් රිවයිස් කරනවා කියලා කරන්නේ මම අර හදාගත්ත ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඉතින් මට ඒ උත්තරේ ගන්න බැරි වුණොත් මම විවරණේ බලනවා. විවරණේ බලලත් උත්තරේ ගන්න බැරි වුණොත් මම නෝට් එක බලනවා. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි රවුන්ඩ් එක යනකොට මට දෙතුන් පාරක් විවරණේටයි නෝට් එකටයි යන්න උනා. හැබැයි දෙවනි පාරයි තුන්වෙනි පාරයි කරනකොට මට නෝට් එකට යන්න උනේ හරිම කලාතුරකින්. ඇත්තටම මම විභාගේ ලඟ වෙනකොට නෝට් බලන එක ගොඩක් අඩු වුණා. මම මගේ chart හා මම හදාගත්ත විවරණ විතරයි බැලුවේ. ඉතින් නෝට් එක බලන්න ඕන වෙනවා. ඉතින් එච්චර ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයා ඉස්සෙල්ලා පටන් ගන්න මේ විදිහට පාඩම් ටික බෙදා ගන්න. පාඩම් ටික බෙදාගෙන ඒ අදාළ කොටස පාඩම් කරලා ඒවට chart ගාලා අර විදිහට ප්‍රශ්න හදාගෙන මේ වැඩේ පටන් ගන්න. අද පටන් ගත්තා නම් ඔයාට තව මාස 2-3ක් යනකොට ලොකු මට්ටමකට එන්න පුළුවන්. ඒ වගේම ඔයාට එන්න පුළුවන් ප්‍රශ්නේ තමයි කොහොමද මාස 3කින් මේ සිලබස් එකක්ම පාඩම් කරන්න කියලා. ඉතින් මෙතන අපි සිලබස් එක පාඩම් කරන්නේ නැහනේ. අපි කරන්නේ අර විදිහට ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඉතින් මේක කරන්න ගත්තම ඔයාට තේරෙයි කොච්චර පුංචි දෙයක්ද අපෙන් අහන්නේ කියලා. අපිට මහා ලොකු සිලබස් එකක් වගේ තේරුණාට මේක හරිම පොඩි දෙයක් තියෙන්නේ. හැබැයි මේක හැමෝටම අදාළ නැහැ. මගේ මාස 3 ඔයාගේ මාස 5ක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ මාස 6ක් වෙන්න පුළුවන්. ඉතින් ඒක Tamanට ගැලපෙන විදිහට කරන්න. මම දැන් මම කරපු විදිය කිව්වා. ඒ වගේම තව මේ කට්ටිය පාවිච්චි කරන විවිධ ප්‍රසිද්ධ ක්‍රම කීපයක් ගැන කිව්වා. මෙතන තියෙන සංකල්පය කිව්වා. ඉතින් මෙතනින් ඔයාලට ගන්න පුළුවන් දේ අරගෙන ඔයාගේ ක්‍රම වලට මේවා යොදා ගන්න ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.